Solanka. ආයිබෝවන් ටෙක්සොල් ලංකා YouTube channel එක අදත් ඔබ ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ඉලෙක්ට්‍රික් ජග් එකක් අලුත් වැඩේ කරන ආකාරය. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් ජග් එකක්. මේ මම නිවසේ භාවිත කරන ඉලෙක්ට්‍රොනික ජග් එකක්. අපි දැන් බලමු එය අලුත් වැඩේ කරන ආකාරය. මෙහි පිටිපස කොටස මේ ආකාරයට ගලවා ගන්න පුළුවන්. එහි යන තුනක් ඔබ දක්න ලැබෙනවා ඇති. ඔබට මේ ආකාරයේ ඉලෙක්ට්‍රික් ජග් අතවශ්‍යම නිතරම අලුත් වැඩිය සඳහා ලැබෙනවා ඇති. ඒවා ඉතාමත් පහසුවෙන් ඔබට අලුත් වැඩිය ගන්න පුළුවන්. අපි මුලින් බලමු මෙහි වයර් කෝඩ් එක හොඳින් ක්‍රියාත්මක වෙනවාද කියලා. ඒ සඳහා මම එය දැන් මල්ටිමීටර් මගින් පරීක්ෂා කරනවා. මේ තියෙන්නේ එහි සම්බන්ධක කනෙක්ටරය කොටස. මේ තමයි ඉලෙක්ට්‍රික් ජග් එකෙහි විදුලි කොයිල් එක හා සම්බන්ධ වන්නේ. අපි මේ ආකාරයට මල්ටිමීටරය මගින් පරීක්ෂා කරනවා. දැන් මම මල්ටිමීටරයේ ඕම් ස්කේල් එකට එහි සිලෙක්ටර් ස්විච් එක දාලා තියෙනවා. ඒ ඔබට මෙසේ පෙන්වනවා ඇති. මුලින්ම අපි මෙවැනි ජෝගුවක් පරීක්ෂා කිරීමේදී අපි මුලින්ම බලන්න ඕනේ එහි වයර් කෝඩ් එක හොඳින් ක්‍රියාත්මක වෙනවාද යන්න. අපි දැන් එය මෙලෙස පරීක්ෂා කර බලමු. මේ ආකාරයට එක ප්‍රෝබ් එකක් ප්ලග් එකෙහි එක කණුවකට තියලා අනිත් කෙරවල අනිත් වයර් එකේ අනිත් කෙරවලට තියන්න ඕනේ. ඒ විට මල්ටිමීටරයේ සූචකය උත්ක්‍රමණය වෙනවා නම් එම වයර් එක හොඳයි. ඊළඟට අනිත් වයර් එක චෙක් කරන්න ඕනේ. ඊට අමතරව මෙහි ග්‍රවුන්ඩ් වයර් එකත් අපිට චෙක් කරන්න පුළුවන්. විශේෂයෙන් ආධුනික ශිල්පීන්ට මෙවැනි ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් විදියා කිරීමෙන් විශාල අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ගුවන්විදුලි යන්ත්‍ර හා රූපවාහිනී යන්ත්‍ර අලුත් විදියා කිරීමට පෙර මෙවැනි සරල උපකරණ ඔබ අලුත් විදියා කර ඔබගේ අත්දැකීම් සමානය වැඩි ගැනීමට නිතරම කටයුතු කරන්න ඕනේ. මේ තියෙන්නේ එහි ඇනමගින් සම්බන්ධ වන ස්ථානය. එම ඇන හොඳින් සවියද්ද යන්න අප හොඳින් පරීක්ෂා කර බැලිය යුතුයි. යම් යකින් මෙම ස්ථාන ලූස් කනෙක්ෂන් තිබුණොත් මෙම ස්ථාන රත් වෙලා ඒවා උණු වී යන්නට පුළුවන්. දැන් අපි ජෝගුවේහි ඔන් ඔෆ් වන ස්විචය හා සම්බන්ධ වයර් එක කුමන ආකාරයෙන් තියෙනවද යන්න පරීක්ෂා කර බලමු. එහි එක වයර් එකකට මේ ආකාරයට මල්ටිමීටරයේ එක අග්‍රයක් තියලා අනිත් අග්‍රයට මල්ටිමීටරයේ අනිත් අග්‍රයට තබුවාම ස්විච් ඔන් කරලා තියෙනවා නම් මල්ටිමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වෙන්න ඕනේ. අපි මෙලෙස පරීක්ෂා කර බලමු. ඔබට පේනවා ඇති මල්ටිමීටරයේ සූචකය හොඳින් උත්ක්‍රමණය වෙනවා. ඒ නිසා එහි දෝෂයක් නැහැ කියලා පැහැදිලි වෙනවා. අපි දැන් ස්විච් එක ඔෆ් කරලා බලමු. දැන් ඔබට පේනවා ඇති සූචකය උත්ක්‍රමණය වන්නේ නැහැ. ඒ කියන්නේ ස්විච් එක හොඳයි. දැන් අපි අලුතෙන් ලබාගත් තර්මෝස්ටැට් ස්විච් එකට ජග් එකෙහි අදාළ වයර් ටික මේ ආකාරයට සම්බන්ධ කරගනිමු. එදී එම ක්ලිප් නිවැරදිව කලින් සම්බන්ධ කර තිබූ ආකාරයටම සවි කරන්න ඕනේ. ඒ ඔබට අමතක වෙනවා නම් යම්කිසි පොතක නෝට් එකක් දාලා තියාගන්න. ඒ විට එහි අදාළ වර්ණ වලින් ඔබට ඒවා නිවැරදිව සවි කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් ඔබ නිතර මෙවැනි උපකරණ අලුත් වැඩ කිරීමේදී ඒවා මතකයේ තබා ගැනීමට යම්කිසි උපක්‍රම ඔබටම සොයා ගැනීමට හැකියාව ලැබෙනවා ඇති. විශේෂයෙන් මෙම ක්ලිප් සවි කිරීමට නිවැරදි ක්‍රම යොදා ගන්න. එමෙන්න මෙම ක්ලිප්
ගැලවීමේදී ඒවා කැඩී නොයන ආකාරයට පරිස්සමින් ගැලවීමට ඔබ කල්පනාකාරී විය යුතුයි. මෙවැනි උපකරණ අලුතෙන් කිරීමේදී උපකරණ යම්කිසි හානියක් සිදු වුවහොත් එහි වගකීම ඔබට බාර ගැනීමට සිදු වෙනවා. එම නිසා සෑම විටම උපකරණයේ මෙන්ම ඔබගේ ආරක්ෂාවද ඔබ විසින් සපයාගත වෙනවා. මේ ආකාරයට සියලුම වයර් ටික මෙලෙස නිවැරදිව සම්බන්ධ කරන්න ඕනේ. පරිදි එහි ප්ලාස්ටික් ආවරණය මෙලෙස සවි කරමු. එහිදී එන නිවැරදිව යොදා මල් ස්ක්‍රූප් නියම මගින් ඒවා නිවැරදිව සවි කරන්න ඕනේ.
අවසාන දෙන්න අපි ජග් එක නිවැරදිව ක්‍රියාත්මක කරනවාද යන්නේ මල්ටිමීටරය මගින් පරීක්ෂා කර බලමු. එහිදී අපි මේ ආකාරයට ප්ලග් එකට වයර් දෙක තියලා මීටර් ස්විච් එක ඔන් කරලා පරීක්ෂා කරනවා. අපිට පේනවා ඇති මල්ටිමීටර් ස්විච් එක උත්ක්‍රමණය වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ජග් එක හොඳින් වැඩ කරනවා. ඔෆ් කිරීමේදී නැති වෙලා යනවා. ඉතුරු යාළුවෝ එහෙනම් අපේ ජග් එකේ අල්පරියා කිරීමේ කටයුතු අවසන්. ආයිබෝන් ටෙක්සොන් ලංකා YouTube channel එක අදත් ඔබ ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි බලමු අප නිවසේ භාවිතා කරන අයන් එකක් යම් කිසි දෝෂයකට ලක් වුණොත් එය අලුතෙන් කරගන්න ආකාරය. ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා මේ ආකාරයට සරල උපකරණ අලුතෙන් කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. ඉතින් අද මම ඒ සඳහා තෝරාගත්තා මා වෙත අලුතෙන් කිරීමට ලැබුණු මේ ආකාරයේ ප්ලාස්ටික් අයන් එකක්. ඉතින් යාළුවනේ මේ වගේ උපකරණ පරීක්ෂා කිරීමේදී අපි මුලින්ම එහි ප්ලග් ටොප් එකේ ඉඳන්ම පරීක්ෂා කරන්න ඕනේ. මුලින්ම ප්ලග් ටොප් එක ගලවලා එහි වයර් සම්බන්ධතාවය නිවැරදිව තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ එම ප්ලග් ටොප් එකේ ඉඳන් අයන් එකේ ඇතුළට සම්බන්ධතාවය නිවැරදිව ලැබෙනවාද යන්න අපි මල්ටිමීටරය මගින් පරීක්ෂා කරන්න ඕනේ. ඒ ආකාරයට මල්ටිමීටරය මගින් පරීක්ෂා කළත් වයර් එක නැමීම සහ දිගහැරීමේදී යම්කිසි ස්ථානයකින් කැඩී තිබෙන්න පුළුවන්. ඒ නිසා වයර් එක සොරවා බලා මේ සම්බන්ධතාවය ඉතාමත් හොඳින් තියෙනවද යන්න අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙනම් අපි මෙම ප්ලාස්ටික් අයන් එක ගලවා පරීක්ෂා කර බලමු. මාහට මේ ලැබී ඇති අයන් එකෙහි රත් වෙන්නේ නැහැ කියලා තමයි අදාළ කස්ටමර් මට බාර දුන්නේ. අපි බලමු එහි අභ්‍යන්තරයේ ඇති යම්කිසි දෝෂයක් තිබෙනවාද? එය නිවැරදි කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න. දැන් මම එම අයන් එකෙහි ප්ලාස්ටික් ආවරණය මේ ආකාරයට ගලවා ඉවත් කරනවා. විශේෂයෙන් මෙවැනි අයන් එකක් ගැලවීමේදී ඒ සඳහා ඇති එන ගැලවීමට අපි ස්ක්‍රූපුණියනක් භාවිතා කරන්න ඕනේ. ඊට අමතරව මෙහි අල්ලන හැන්ඩල් එක කොටසේ ඇති ප්ලාස්ටික් ආවරණය තියුණු බලයක් මගින් ගලවා ඉවත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම උපකරණයට හානියක් නොවන ආකාරයට ඒවා පරිස්සමින් ඔබ විසින් ගැලවිය යුතු වෙනවා. නැත්නම් නැවත සවි කිරීමේදී ගැටලුවක් ඇති වෙනවා. අපිට පෙන්වන්න ඇති මෙම අයන් එක ගැලවීමේදී එහි වයර් එක ප්ලාස්ටික් කොටසකින් සවි කර තිබෙනවා. එම කොටසත් ගැලවීම පසුව තමයි එහි සියලුම කොටස් ගැලවීමට ඔබට හැකි වෙන්නේ. විශේෂයෙන් කිව යුතුයි මේ ආකාරයට අයන් එකක් ගැලවීමේදී ප්ලග් ටොප් එක අනිවාර්යයෙන්ම ඔබගේ බිත්තියේ තියෙන ප්ලග් එකෙන් ගලවා ඉවත් කරලා තියෙන්න ඕනේ. කිසිම අවස්ථාවක විදුලිය සම්බන්ධ කළා ඔබ මෙවැනි උපකරණ අලුතෙන් කිරීමට යන්න එපා. ඔබගේ ආරක්ෂාව මුලින්ම ඔබ සලස්වා ගන්න ඕනේ. ඔබ විසින් මේ ආකාරයට ඉලෙක්ට්‍රොනික
උපකරණ අල්පරියා කිරීමේදී ඔබගේ පාදය තියෙන ස්ථානයට රබර් පාපිස්සක් වගේ එකක් දාන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ගොඩක් දෙනෙක් මට කියලා තියෙනවා ඉලෙක්ට්‍රොනික උපකරණ අල්පරියාවේදී වුන්ට විදුලි සැර වැදීම් නිතරම සිදු වෙනවා කියලා. ආධුනික ඔබට එය නිතරම වාගේ සිදු වෙනවා ඇති. නමුත් කාලයක් ගත වන විට ඔබට විදුලි සැර නොවැදී උත්තරියාවක් කිරීමේ හැකියාව ලැබෙනවා ඇති. දැන් ඔබට පේනවා ඇති මම මෙම අයන් එක සම්පූර්ණයෙන්ම මේ ප්ලාස්ටික් ආවරණය ගලවා ඉවත් කරලා තිබෙනවා. එහි තර්මල් ස්විච් එක පේනවා ඇති. අපි මෙම තර්මල් ස්විච් එක මල්ටිමීටරය මගින් පරීක්ෂා කරන්න ඕනේ. මෙන්න මා කලින් කිව්ව පරිදි වයර් කෝඩ් එක ප්ලග් ටොප් එකේ ඉඳන් අයන් එක දක්වා ඇති කොටසෙහි වයර් තුනම මල්ටිමීටරය මගින් පරීක්ෂා කරන්න ඕනේ. එය මා මීට පෙර ඔබට කියා දුන් පරිදි මල්ටිමීටරයේ ඕම් ස්කේල් එකෙහි පළවෙනි රේන්ජ් එකට දාලා තමයි එය පරීක්ෂා කරන්න ඕනේ. එවිට වයර් එකෙහි අඛණ්ඩතාවය අපිට ඉතාමත් හොඳින් තීරණය කරන්න පුළුවන්. ඔබට පේනවාද මේ අර්ත් වයර් එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඔබගේ ආරක්ෂාවට මේ ඉතාමත් වැදගත් වෙනවා. අයන් එකෙහි ලෝහමය කොටස් වලට යම් හේයකින් විදුලිය කාන්ත වීමක් සිදු වුවහොත් ඔබට සිදුවන අනතුරක් එයින් ලක්වා ගන්න පුළුවන්. ඔබට දැන් පේන මෙම තර්මල් ස්විච් එක එහි අග්‍ර යම්කිසි දිරා යාමකට හෝ මලකට කෑමකට ලක් වී තිබෙන්න පුළුවන්. එම නිසා එම අග්‍ර හොඳින් සූරා එහි සන්නාගතාවය තමත් හොඳින් තබා ගැනීමට ඔබ විසින් කටයුතු කරන්න ඕනේ. හොඳින් බලන්න වයර් කෝඩ් එකේ ලැබෙන වයර් අදාළ ස්ථානයට එන මගින් සම්බන්ධ කර තිබෙන්නේ. එම එන හොඳින් තිබෙනවාද යම්කිසි ලුහුවත් වීමක් තිබෙනවාද කියලා බලන්න ඕනේ. ඊට අමතරව ඔබට වෙනද මෙහි පියුස් එකක් තිබෙනවා. සමහර අයන්ට පියුස් එකක් නැති වෙන්න පුළුවන්. නමුත් පියුස් එකක් තියෙනවා නම් ඒ පියුස් එක අපි මුලින්ම චෙක් කරලා බලන්න ඕනේ. මේ පියුස් එක සාමාන්‍ය පියුස් එකක් නෙමෙයි. එයත් තර්මල් පියුස් එකක්. යම්කිසි ආකාරයකට අයන් එකේ උෂ්ණත්වය ගොඩක්ම වැඩි වුණොත් එම පියුස් එක දැවී යන ආකාරයට තමයි ඒවා සකස් කරලා තිබෙන්නේ. අනිවාර්යයෙන් මෙම පියුස් එක රිප්ලේස් කරන විට එම වර්ගයේම පියුස් එකක් දාන්න ඔබ අමතක කරන්න එපා. එමෙන් මෙය ඉතාමත් හොඳින් අදාළ ස්ථානයට එනේ මගින් සවි කරන්න ඕනේ. එය අයන් එකෙහි කොයිල් එකේ ආශාවට ඉතාමත් වැදගත් වෙනවා. සියලුම වයර් අයන් එකෙන් ගලවා ඉන්පස්සේ අපිට බලන්න පුළුවන් කොයිල් එක නිසි ආකාරයෙන් වැඩ කරනවාද යන්න. සඳහා මල්ටිමීටරයේ දෙවන ඕම්ස් ස්කේල් එකට දාලා එය අපිට පරීක්ෂා කරන්න පුළුවන්. කොයිල් එකෙහි අග්‍ර දෙකට මල්ටිමීටරෙහි ප්‍රෝබ් දෙක තිබුව විට ඔබගේ මල්ටිමීටරය ක්‍රමණය වෙනවා නම් අපිට කියන්න පුළුවන් එම කොයිල් එක හොඳ තත්ත්වයේ තිබෙනවා කියලා. යම් මේකින් මේ ආකාරයට මල්ටිමීටරය තිබුව විට එහි සූචකය සම්පූර්ණයෙන්ම උත්ක්‍රමණය වෙනවා නම් එහෙම නැත්නම් ඕම් ස්කේල් එකේ පළවෙනි එකට දාලා ඒ සූචකය සම්පූර්ණයෙන්ම උත්ක්‍රමණය වෙනවා නම් අපිට කියන්න පුළුවන් කොයිල් එකෙහි අභ්‍යන්තරයෙන් ෂෝට් වීමක් තිබෙනවා කියලා. මේ ආකාරයේ ෂෝට් වීමක් තිබෙන ඒවා නැවත අලුත් වැඩියා කරන්න බෑ. අලුතෙන්ම කොයිල් එකත් සමග ඇති ප්ලේට් එක අපිට තියන්න වෙනවා. විශේෂයෙන් කොයිල් එක දැවී ගිය අවස්ථාවක මේ වගේ අයින් එකක මේ කොයිල් එක අලුත් වැඩියා කිරීමට හැකියාවක් නැහැ. මෙම අයින් එකෙහි වර්ගය අනුව අදාළ
බේස් ප්ලේට් එකම අපට අලුතින් තියන්න වෙනවා. එවැනි බේස් ප්ලේට් විදුලි උපකරණ අලුතෙන් කරන ස්ථාන වලින් ලබා ගන්න පුළුවන්. එමෙන්න මෙහි තියෙන තර්මල් ස්විච් එකත් එවැනි ස්ථාන වලින් ඔබට විදුලිය ගන්නට පුළුවන්. ගොඩක් වෙලාවට මෙහි දෝෂය ලක් වෙන්නේ මෙම තර්මල් ස්විච් එකෙහි අදාළ ඔන් ඔෆ් වුණ ස්ථානය හෝ එහි ඔබට පේනවා ඇති කුඩා ඇණයක් තිබෙනවා. එම ඇණය වලින් පුළුවන් මෙම තර්මල් ස්විච් එක ඔෆ් වෙන සහ ඔන් වන උෂ්ණත්වය නිවැරදිව තියන්න. කුඩා ප්ලැට් ස්ක්‍රූ පුනියක් මගින් එහි ඇති කුඩා ඇණය කරකවා යම්කිසි උෂ්ණත්වයකදී එය ඔෆ් වන ස්ථානය අපිට නිවැරදිව තියන්න පුළුවන්. මෙලෙස ඔෆ් වන ස්ථානය අපිට මල්ටිමීටරයෙන් මගින් චෙක් කරලා තියන්නත් පුළුවන්. ස්විච් එකෙහි අවුට්පුට් අග්‍රයට මල්ටිමීටරයේ ප්‍රෝබ් දෙක තියලා එය ඔෆ් වන ස්ථානය අපිට නිවැරදිව තියන්න පුළුවන්. කාර්යයක් භාවිතා කිරීමේදී අපිට දකින්න පුළුවන් මේ වගේ අයන් වල යම්කිසි සුළු ප්‍රමාණයක් රත් වීමේදී එහි අයන් එක ඔෆ් වෙනවා. ඉන්පසුව එය සම්පූර්ණයෙන්ම ෆුල් ස්කේල් දැම්මත් එහි රත් වීම වැඩි වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක ඔබ අනිවාර්යයෙන්ම අයන් එක ගලවලා මෙම තර්මල් ස්විච් එකේ ඇති ඇණය සීරුමාරු කළා නැවතත් නියමිත උෂ්ණත්වයේදී ඒක ඔෆ් වෙන ආකාරයට සකස් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔබට මේ ආකාරයට තවත් අලුත්ම වීඩියෝ වලින් අපි ඔබට ලබා දීමට සූදානම් කර තිබෙනවා. තවත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් අලුතෙන් කරන ආකාරය මම ඔබට ඉක්මනින්ම කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ මෙම වීඩියෝව ඔබ වගේම තවත් දන්නා යාළුවෙකුට නැරඹීමට අනිවාර්යයෙන් මේක ෂෙයා කරන්න, ලයික් කරන්න සහ කමෙන්ට් කරන්න. ඔයාලට තියෙන ඕනම ගැටලුවක් පළයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒවට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ස්තුතියි. සුබ දවසක්.
අයිබෝවන් ටෙක්ස්වන් ලංකා YouTube channel එක අදත් ඔබව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මම ඔබට කියා දීමට සූදානම් වන්නේ රවුටර් එකක් අලුත් ක්‍රියා කරන ආකාරය. මේ ඔබට දක්නු ලැබෙන්නේ ZXV10W නැමැති රවුටර් එකක්. මේ මාහට අලුත් ක්‍රියා කිරීම සඳහා ලැබුණු එකක්. ඉතින් මට කස්ටමර්ගෙන් ලැබුණු කම්ප්ලේන් එක තමයි මෙම රවුටර් එකේ සමහර වෙලාවකට විදුලිය ලැබෙනවා, සමහර වෙලාවකට විදුලිය ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් මට ඔහු ලබා දුන්නා මෙම රවුටරේ මෙම පවර් සප්ලයි එකත්. මේ 12 volts out කිරීමක් තමයි මෙම පවර් සප්ලයි එක මගෙන් සිදු වෙන්නේ. මේ තියෙන අදාළ ජැක් එක. ඔයාලා දන්නවා ඇති මේ තියෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගැනීමට මෑතකදී SLT මගින් හඳුන්වා දුන් රවුටර් එකක්. මේ ඇත්තම අත වශයෙන් මේ බොහොමයක් නිවස්වල තාමත් භාවිතා වෙනවා. ADSL ලයින් එක තමයි මේ නම්බර් ලැබෙන්නේ. ඊට පෙන්වන්නේ ඇති අදාළ ඩිස්ප්ලේ ස්ථානයේ සටහන් වෙනවා විස්තර. අපි දැන් මෙම රවුටර් එක ගලවලා එහි අභ්‍යන්තරයේ සිදුවී ඇති යම්කිසි දෝෂ සහිත ස්ථාන හඳුනා ගැනීමට හැකියාව තියනවාද කියලා. මෙම ස්ථාන වලින් තමයි මෙම රවුටරය ගලවන්න ඕනේ. ඒවා අර විශේෂ රබර් නොබ් මගින් තමයි වහලා තියෙන්නේ. දැන් අපි මේ නොබ් ගලවලා බලමු. මේ තියෙන අදාළ ඇනේ අපිට පේනවා ඇති. මේ ඇන හතරම ගලවන්න ඕනේ රවුටර් එක ගැලවීම සඳහා. ඉතින් යාළුවනේ මේ වගේ කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ ඔබට නිතරම අලුත්වැඩියා කිරීමට ලැබෙනවා ඇති. ඔබ ඒවා ඉතාමත් පරිස්සමින් ගලවලා ඒවායේ සැකස්ම ඉතාමත් හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහි ඇති උපාංග සහ ඒවා සවිකර ඇති ආකාරය, ඒවා අලුත්වැඩියා කිරීමට ඔබට කළ හැකි ශිල්පීය ක්‍රම ඔබ ප්‍රගුණ කරන්න ඕනේ. විශේෂයෙන් ඇණයක් පවා ගැලවීමේදී යම්කිසි ක්‍රමවේදයක් ඔබ විසින්ම සකසා ගන්න ඕනේ. විශේෂයෙන් මේ සඳහා මැග්නටික් සහිත මල් නියනක් භාවිත කරන්න ඕනේ. එවිට ඇන ගැලවීම සහ සවි කිරීම ඉතාමත් පහසුයි. ඔබගේ යම් හේකින් ඔබගේ නියන මැග්නටික් තත්වයට පත් වී නොමැති නම් ඔබට කාන්දම් කැලක් අරගෙන ඔබගේ නියනෙහි ස්පර්ශ කිරීමෙන් එය මැග්නට් තත්වයට යම්කිසි දුරකට පවත්වා ගන්න පුළුවන්. විශේෂයෙන් ඇන ගැලවීම ඒවා කුඩා භාජනයකට දමා ගන්න ඕනේ. නැතිනම් එම ඇන ස්පේස් වෙන්න පුළුවන්. අපි දැන් බලමු රවුටර් එක ගලවලා එහි අභ්‍යන්තර සැකස්ම කොයි ආකාරයකට තිබෙන්නේ කියලා. මගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කළා මේ ආකාරයේ කුඩා උපකරණ අලුත්වැඩියා කිරීමේ වීඩියෝ ලබා දෙන්න කියලා. ඒ නිසා තමයි මම මේ ආකාරයට ඔබට මෙවැනි වීඩියෝ ලබා දෙන්නේ. විශේෂයෙන් ආධුනික ශිල්පීන්ට මේව ඉතාමත් වැදගත් වෙනවා. අතවශ්‍යම වැඩ කියන්න ඕනේ රවුටර් එක සර්කිට් එක ටික සංකීර්ණයි. දැන් උඩ පේනවා ඇති රවුටර් එකේ සර්කිට් එක, printed board එක. ප්‍රධාන වශයෙන් මෙවැනි බෝඩ් එකක අපිට එන්න පුළුවන් දෝෂයක් තමයි මෙම උපාංග සම්බන්ධ කර ස්ථාන ඩ්‍රයිව් වීම. ඒ කියන්නේ EM ඩොට් එක
ඩ්‍රයිව් වීමක් වෙලා එම ස්ථානයේ සම්බන්ධතාවය නැති වෙනවා. බොහෝ විට මෙම උපකරණයේත් මාහට අදාළ කම්ප්ලේන් එක ලැබුණු ආකාරයට යම්කිසි පවර් සප්ලයි ආරම්භක ස්ථානයේ ඩ්‍රයිව් වීමක් තියෙන්න පුළුවන්. එයාපට ඇසින් බලා කියන්න පුළුවන් මෙම ස්ථානයේ ඩ්‍රයිව් වීමක් තියෙනවා කියලා. ඒ සඳහා ඔබ printed board කීපයක් පරීක්ෂා කර බලා ඒවා හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉන්පසු උපාංග අනිත් පැත්තෙන් ඇඟිල්ල තියලා උඩි පැත්තෙන් සොලවලා බලන්න පුළුවන් යම් කිසි සෙලවීමක් තියෙනවද කියලා. ඔබට පේනවාද මෙහි වයර් එකක් තියෙනවා. මේ තමයි Wi-Fi සිග්නල් ලබා ගන්න වයර් එක. මෙම වයර් එකත් යම් කිසි ආකාරයකට අභ්‍යන්තරින් ඩැමේජ් වීමක් තියෙන්න පුළුවන්. මේ තියෙන ස්විච් එක. ගොඩක් වෙලාවට මෙන්න මේ ස්විච් එකත් මම දැකලා තියෙනවා. ගොඩක් රවුටර් වල ඩැමේජ් වෙලා තියෙනවා. මේ ස්විච් එකත් අදාළ ඇතුළේ පින් කැලා තියෙනවා නම් ඇතුළට සැපයීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට අලුතින් ස්විච් එකක් දාන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙහිදී ඔබට පේනවා ඇති කන්ඩෙන්සර් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මෙම කන්ඩෙන්සර්ද යම් කිසි කාලයක භාවිත කිරීමේදී ඒවා අක්‍රිය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. සමහර ඒවා ලීක් වෙලා තියෙන්න පුළුවන්. සමහර ඒවා ඕපන් වෙලා තියෙන්නත් පුළුවන්. මනිසා එම සියලුම කන්ඩෙන්සර් ඔබට හැකිනම් ඒවායේ අගය නිවැරදිව අරගෙන අලුතෙන් කන්ඩෙන්සර් දාන්න. එවිට මෙම රවුටර් එක ඉතාමත් හොඳින් නැවතත් වැඩ කරાવી. මේ තියෙන්නේ මගේ මල්ටිමීටර් එක. මම දැන් එහි සිලෙක්ටර් ස්විච් එක වෝල්ට් 50ට දාලා තියෙනවා. ඔබට පේනවා ඇති. මෙම ස්ථානයෙන් තමයි DC ධාරාවක් පරීක්ෂා කරන්නේ. DC වෝල්ටේජ් එකක්. මේ මල්ටිමීටරේ DC වෝල්ට් 10 දක්වා පරීක්ෂා කරන්න පුළුවන්. ඔබ ආධුනික ශිල්පියෙක් නම් මල්ටිමීටරේ භාවිත කිරීමෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ පරීක්ෂා කරන වෝල්ටේජ් එකට අදාළ පරාසයට අනිවාර්යයෙන්ම මල්ටිමීටරේ සිලෙක්ටර් ස්විච් එක දාලා තියාගන්න ඕනේ. නැත්නම් මල්ටිමීටරයට ඩැමේජ් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ පවර් සප්ලයි එකේ ජැක් එක. අපි දැන් බලමු මෙහි 12 volts නිවැරදිව ලැබෙනවද කියලා. විශේෂයෙන්ම මේ ආකාරයට පරීක්ෂා කිරීමේදී ධන හා ඍණ අග්‍ර ඉතාමත් නිවැරදිව ඔබ මල්ටිමීටර් එකෙන් තියන්න ඕනේ. ඔබ පෙන්වන්නේ එහි 12 volts නිවැරදිව ලැබෙන බව. ඒ කියන්නේ මෙම පවර් සප්ලයි එකේ ප්‍රශ්නයක් නැහැ. මේ අනුව අපිට කියන්න පුළුවන් බොහෝ විට රවුටරෙහි ඇති ස්විච් එක හෝ printed board එකෙහි යම්කිසි දෝෂයක් ඇති බව. මේ තියෙන්නේ යාළුවනේ printed board එක. අපි දැන් බලමු එයට බලය ලබා දී එම printed board එකට එහි සැපයීම ලැබෙනවද කියලා. අපිට පේනවා ඇති එහි power supply bulb එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ power supply එක මගින් මෙයට බලය ලැබුණත් ස්විච් එක හරහා හෝ එහෙම නැත්නම් බෝඩ් එකේ ඇති යම්කිසි දෝෂයක් නිසා එහි බලය අදාළ printed එකට ලැබෙන්නේ නැහැ. මේ තියෙන මෙම ස්ථානයේ තමයි ස්විච් එක සම්බන්ධ වෙන්නේ. මම දැන් මෙම ස්ථානයේ ඩ්‍රයිව් වෙලා කියලා මට යම්කිසි සැකයක් තිබෙනවා. ඒ නිසා මම එම ස්ථාන නැවත සෝල්ඩරින් කරගන්නවා. මේ මාබට පෙන්වුවේ මම යම්කිසි ඩයෝඩ් එකක් සොලවා බැලුවා. එහි අභ්‍යන්තරයෙන් සෙලවීමක් තියෙනවද කියලා බලන්න.
විශේෂයෙන් මෙවැනි printed board පරීක්ෂා කිරීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් බලන්න ඕනේ. මෙහි අනිත් පැත්තේ ඇති IC නිතරම වැඩි අතපත ගන්න හොඳ නැහැ. මොකද එහි කුඩා විද්‍යුතයකට පවා යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඔබ විසින් මේ ආකාරයේ printed board එකක් නැවත පාසන විට වොට් 30ක් පමණ වෙන කුඩා භෞතිකයක් තමයි භාවිත කරන්න ඕනේ. මේ තියෙන්නේ මගේ මල්ටිමීටර් එක. මම දැන් එහි සිලෙක්ටර් ස්විච් එක වෝල්ට් 50ට දාලා තියෙනවා. ඔබට පේනවා ඇති. මෙම ස්ථානයෙන් තමයි DC ධාරාවක් පරීක්ෂා කරන්නේ. DC වෝල්ටේජ් එකක්. මේ මල්ටිමීටරේ DC වෝල්ට් 10 දක්වා පරීක්ෂා කරන්න පුළුවන්. ඔබ ආධුනික ශිල්පියෙක් නම් මල්ටිමීටරේ භාවිත කිරීමෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ පරීක්ෂා කරන වෝල්ටේජ් එක අදාළ පරාසයට අනිවාර්යයෙන්ම මල්ටිමීටරේ සිලෙක්ටර් ස්විච් එක දාලා තියාගන්න ඕනේ. නැත්නම් මල්ටිමීටරයට ඩැමේජ් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ පවර් සප්ලයි එකේ ජැක් එක. අපි දැන් බලමු මෙහි 12 වෝල්ට්ස් නිවැරදිව ලැබෙනවද කියලා. විශේෂයෙන්ම මේ ආකාරයට පරීක්ෂා කිරීමේදී ධන හා ඍණ අග්‍ර ඉතාමත් නිවැරදිව ඔබ මල්ටිමීටරය මගින් තියන්න ඕනේ. ඔබ එන්නේදී 12 වෝල්ට්ස් නිවැරදිව ලැබෙන බව. ඒ කියන්නේ මෙම පවර් සප්ලයි එකේ ප්‍රශ්නයක් නැහැ. මේ අනුව අපිට කියන්න පුළුවන් බොහෝ විට රවුටරෙහි ඇති ස්විච් එක හෝ printed board එකෙහි යම්කිසි දෝෂයක් ඇති බව. හරි, දැන් අපි බලමු මල්ටිමීටරේ මගින් චෙක් කරලා බලමු ස්විච් සහ බෝඩ් එක අතර සම්බන්ධතාවය හොඳින් තියෙනවා කියලා. ඒ ඔබට දැන් පේනවා ඇති. මේ තියෙන ස්විච් එක මෙහි යම් කිසි දෝෂයක් තිබුණොත් බෝඩ් එක වෙතට කරන්ට් එක ලැබෙන්නේ නැහැ. අපි දැන් එම සම්බන්ධතාවය හොඳින් තියෙනවද කියලා බලන්න මේ ආකාරයට මල්ටිමීටරේ සිලෙක්ටර් ස්විච් එක ඕම් පාරාසයට දාලා එහි පළවෙනි ස්කේල් එකට අපි දාලා පරීක්ෂා කරමු. විශේෂයෙන් වයර් එකක් වගේ එකක් හැමෙන්න යම්කිසි අග දෙයක් අතර සම්බන්ධතාවය බලනකොට මල්ටිමීටරේ මේ ආකාරයේ ඕම් ස්කේල් එකේ පළවෙනි අංකය දාලා තමයි චෙක් කරන්න ඕනේ. ඊට අපිට කන්ටිනියුටි එක ඉතාමත් හොඳින් තියෙනවා කියලා බලන්න පුළුවන්. දැන් බලමු DC ජැක් එකයි බෝඩ් එකයි අතර සම්බන්ධතාවය හොඳින් තියෙනවා කියලා බලන්න ඕනද කියලා. විශේෂයෙන් මේ ආකාරයට උපකරණ පරීක්ෂා කිරීමේදී ඔබ ඒවා අල්ලා ගැනීමට හොඳින් පුරුදු වෙන්න ඕනේ. දැන් ඔබට පේනවා ඇති එම DC ජැක් එකෙහි ධනාග්‍රය සහ බෝඩ් එක අතර සම්බන්ධතාවය හොඳින් තිබෙනවා.
ඔබට මේ ආකාරයට යම් කිසි සන්නාගයක් අතර සම්බන්ධතාවය තිබෙනවද කියලා මල්ටිමීටරයෙන් පරීක්ෂා කරලා ඔබගේ දැනුම තහවුරු කර ගන්න පුළුවන්. ස්විච් එකේ ක්‍රියාකාරීත්වයත් අපිට මල්ටිමීටරය මගින් මේ ආකාරයට මනින්න පුළුවන්. යම් කිසි ආකාරයකට මේ ස්විච් එක ඔන් කළා අග දෙක අතර පරීක්ෂා කිරීමේදී අපිට මෙතන පෙන්වන්නේ නැත්නම් ස්විච් එක දෝෂරහිත වෙන්න පුළුවන්. ඒ විට අනිවාර්යයෙන්ම අපි ස්විච් එක ගලවලා තමයි නැවතත් පරීක්ෂා කරන්න ඕනේ. මේ වගේ රවුටර් එක තවත් තියෙන්න ඕනේ පුළුවන් දෝෂයක් තමයි යාළුවනේ ඩයෝඩ් වලට හානි සිදුවීම. ඒ නිසා අපි ඩයෝඩ් ටිකත් පරීක්ෂා කරලා ඒවා අලුතෙන් දාන්න ඕනේ. නැත්නම් උපකරණයෙන් නියමිත පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ තියෙන්නේ කන්ඩෙන්සර්. මෙම කන්ඩෙන්සර් යම් කිසි ආකාරයකට මෙලෙස හොඳින් තියෙන බව පෙවුනත් මේවා ඩ්‍රයිව් වීමකට ලක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මෙම කන්ඩෙන්සර් අලුතෙන් දැමීම තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මුලින්ම මේවා දාන කලින් මේවාගේ අගය සහ එහි අංකය ලියා ගන්න ඕනේ. නැත්නම් මේවා මාරු වෙන්න පුළුවන්. ඒවා සියල්ල ලියාගෙන ඒවා ගලවලා ඉවත් කළා අලුතෙන් දාලා එක්වරම පැසවීමෙන් ඔබට ඉක්මනින් කරන්න පුළුවන්. ගොඩක් යාළුවෝ මගෙන් අහුව දෙයක් තමයි මේ ආකාරයේ සමහර මේම ඩබල් ප්‍රින්ටඩ් බෝඩ් පැසවීමේදී අපිට භෞතිකයක් භාවිත කරන්න පුළුවන්ද කියලා. පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒවා පැසවීමේදී අප කල්පනාකාරීව කරන්න ඕනේ. විශේෂයෙන් ඊයන් තැබීමේදී මේ ආකාරයට අග දෙක අතර ෂොට් වීමක් තියෙන්නේ නැති වෙන්න එය කරන්න ඕනේ. දැන් මම අපිට පේනවා ඇති මෙහි ඩ්‍රයිව් වීමකට ලක් වී ඇති ස්ථානයයි සැකරන්න පුළුවන් ස්ථාන භෞතික මගින් නැවතත් පාසා ගන්නවා. ඉලෙක්ට්‍රොනික සර්කිට් වල ප්‍රධානම දෝෂය තමයි මෙලෙස අග්‍රවල ඩ්‍රයිව් වීම. යම්කිසි කාලයක් භාවිත කිරීමේදී ඊයම් ඩොට් එක බුරුල් වෙලා එම ස්ථානයේ නිවැරදි ලෙස විදුලිය සන්නන්න වීම සිදුවන්නේ නැහැ. දැන් මම එම ඩ්‍රයිව් වී ඇති ස්ථාන පාසල ඉවරයි. දැන් අපි බලමු එයට බලය සපයලා උපකරණය හොඳින් ක්‍රියාත්මක වේද යන්න. දැන් ඔබට පේනවා ඇති එහි පවර් සප්ලයි බල්බ් එක දැල් වෙනවා. ඒ කියන්නේ යම් කිසි ඩ්‍රයිව් වීමක් මෙහි තිබිලා තියෙනවා. දැන් එය නිවැරදි වී ඇති ආකාරය ඔබට පේනවා ඇති. අනෙක් බල්බ් ටිකක් දැල් වෙලා දැන් රවුටර් එක වැඩ කරන තත්ත්වයට පත් වෙලා තියෙන බව අපිට කියන්න පුළුවන්. මෙහි ADSL ලයින් එක මම සම්බන්ධ කරලා නැහැ. ඒ නිසා මේ අන්තර්ජාලයට කොහොමද සම්බන්ධ කරන්න බෑ. ඒ අපිට පේන Wi-Fi බල්බ් එකත් මේ අවස්ථාවේදී දැල් වෙනවා. ADSL බල්බ් එකත් අපිට පේනවා ඇති බ්ලින්ක් වෙනවා. ඉතින් යාළුවනේ ඔබට පේන්නේ ඇති මම ඊටමත් සුළු වේලාවකදී මගේ භෞතික පවණක් භාවිත කරලා මේ ආකාරයට අක්‍රිය වී තිබූ රවුටර් එක වැඩ කරන තත්වයට පත් කළා. විශේෂයෙන් මෙවැනි සුළු දෝෂ ගොඩක් උපකරණ වල තිබෙනවා. නමුත් ඒවා හොඳින් හඳුනාගෙන
කටයුතු කරන්න ඕනේ. නැතිනම් උපකරණයටත් හානි වෙන්න පුළුවන්. දැන් බලන්න පුළුවන් නියමිත ස්ථාන වලට අදාළ වෝල්ටේජතාවය නියමිත පරිදි ලැබෙනවද කියලා. මේ සඳහා මල්ටිමීටරේ DC වෝල්ටේජ් ස්ථානයට සිලෙක්ටර් ස්විච් එක දාලා අපිට මෙම printed board එකෙහි වෝල්ටේජතා මනින්න පුළුවන්. වෝල්ටේජතා මැනීමේදී යාළුවනේ අග්‍ර අතට ෂෝට් වීමක් සිදු නොවන ආකාරයට ඉතාමත් පරිස්සමින් මනින්න ඕනේ. නැත්නම් printed board එකට හානි වෙන්න පුළුවන්. යාළුවනේ මේ ආකාරයේ ඇනලොග් මල්ටිමීටරයක් ඔබ භාවිත කිරීමට පුරුදු වන්න. මොකද ඇනලොග් මල්ටිමීටරේ භාවිත කරන්න පහසුයි. එයට හානියක් සිදුවීමේ හැකියාව ගොඩක් අඩුයි. එම නිසා ඔබ ආධුනික ශිල්පියෙක් නම් මුලින්ම ඇනලොග් මල්ටිමීටරයක් භාවිත කරන්න. මේ ආකාරයේ මල්ටිමීටරයක් ඇත්තම ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 2500ක් 3000ක් වගේ අතරකට හොඳ මල්ටිමීටරයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික උපකරණ ෂොප් වල මෙවැනි මල්ටිමීටර විකිණීමට තබා තිබෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි මෙම රවුටර් එක රිපෙයාර් කරලා අවසానයි. දැන් අපි නැවත සවි කරගනිමු. මේ තියෙන්නේ කරා තියෙන ප්ලාස්ටික් කොටස කියමා මේ ආකාරයට සවි කරනවා. printed board එක තිබු ආකාරයටම මෙලෙස සවි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔබට ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් වැඩියා කිරීමේදී ලැබෙන වාසියක් තමයි අදාළ කස්ටමර් ඔබට එහි තිබෙන ප්‍රශ්නය කියලා තමයි දෙන්නේ. එය 100%ක්ම සාර්ථක වුනේ නැති වුණත් ඔබට යම්කිසි ඉඟියක් ලබා ගන්න පුළුවන් උපකරණයේ ඇති දෝෂය සම්බන්ධයෙන්. මාහට මෙම රවුටරේ බාර දීමේදී අදාළ කස්ටමර් මට කිව්වා මෙහි බලසැපීම පිටින් විට තමයි ලැබෙන්නේ කියලා. ඒත් මම තේරුම් ගත්තා යම්කිසි බුරුල් වීමක්, ඒ කියන්නේ සර්කිට් එකෙහි බුරුල් වීමක් තියෙන්නේ නැති කියලා. ඒ නිසා තමයි මම ඒ ඔස්සේ ගොස් අදාළ පරීක්ෂා කිරීම සිදු කළේ. විශේෂයෙන් කස්ටමර් ඔබට ලබා දෙන එම ඉඟිය ඔබට එය අලුත් වැඩ කිරීමේදී ඉතාමත් පහසුවක් වෙනවා. අනිවාර්යෙන් ඒවා සටහන් කරලා තියාගන්න ඕනේ. ඊට අමතරව ඔබට උපකරණය ලබා දීමේදී යට බලසැපීම ලැබුණාන් පස්සේ පවර් එක ඔන් වෙනවද කියලා අනිවාර්යෙන් ඔබ සටහනක් තියාගන්න ඕනේ. දැන් අපි එන හතර හයි කරලා උපකරණය අලුත් වැඩියා කිරීමේ වැඩ අවසන් කරන්න පුළුවන්. ටෙක්සොන් ලංකා YouTube channel එක නරඹන ඔබට මම තවත් දෙයක් කියන්න ඕනේ. මෙම channel එක ඔබට විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා ඇති. එම නිසා මේ තවත් කෙනෙකුට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලට තියෙන ප්‍රශ්න සියල්ලම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම එම හැම එකටම රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝන් යාළුවනේ, අපි දැන් බලමු අප විසින් භාවිත කරන මල්ටිමීටරයක් යම් කිසි දෝෂයකට ලක් වුණොත් එය අලුත් වැඩියා කරගන්න ආකාරය. මේ තිබෙන්නේ
මා වෙත ඒ ආකාරයට ලැබුණු දෝෂයක් සහිත මල්ටිමීටරයක්. මේ මල්ටිමීටරෙහි නියමිත ඕම් ස්කේල් එක හරියට පෙන්වන්නේ නැහැ කියලා තමයි මා වෙත ලැබුණු කම්ප්ලේන් එක. ගොඩක් පරණ මීටරයක් වුණත් එය හොඳ මල්ටිමීටරයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් වෙන්නේ අදාළ මූවින් කොයිල් එක. රෙජිස්ටර් අපිට පේනවා ඇති කලර් කෝඩ් 5ක් තියෙන හොඳ රෙජිස්ටර් තමයි මේ දාලා තියෙන්නේ. මම එම සියලුම රෙජිස්ටර් දැන් චෙක් කරනවා. ඊට අමතරව මෙහි මූවින් කොයිල් එකත් පරීක්ෂා කරලා බලනවා. ඒ සඳහා මගේ ඇනලොග් මල්ටිමීටරයෙන් තමයි මම එය පරීක්ෂා කරන්නේ. අපිට පේනවා ඇති මෙහි ඕම් ස්කේල් එකෙහි නියමිත පරිදි අදාළ පාඨාංකය ලබා ගැනීමට තිබෙන ප්‍රීසෙට් එහෙම මුදින් පරීක්ෂා කරලා ඒවා අලුතෙන් දාන්න ඕනි. දැන් මම මගේ මල්ටිමීටරය ලබාගෙන එහි ඕම් ස්කේල් එකට දාලා ගන්නවා ප්‍රොස් සෙක්ෂන් එකට. මුලින්ම බලන්න ඕනේ මෙහි මූවින් කොයිල් එක වැඩ කරනවද කියලා. මූවින් කොයිල් එකට අප මල්ටිමීටරේ ප්‍රෝබ් දෙක ලැබුවාම මේ දින පියුස් එක අවුලක් නැහැ. පියුස් එක හොඳට වැඩ කරනවා. ඊපස්සේ මම කියන්නේ මූවින් කොයිල් එක ඊපස්සේ කියන්න ඕනේ මූවින් කොයිල් එක වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක උපක්‍රමයකින්. එම කොයිල් එකට විදුලිය ලැබුණ විට එය යම්කිසි දිශාවකට උත්ක්‍රමණය වීමක් තමයි මෙහි සිද්ධ වන්නේ. දැන් බලමු මූවින් කොයිල් එක නිසි ආකාරයෙන් වැඩ කරනවද කියලා. ඒ අපිට පේනවා ඇති ප්‍රශ්නයක් නැහැ, හොඳින් වැඩ කරනවා. ඒ ඔබට මට මෙම වීඩියෝ හිටියක් පෙන්වන්න අමාරුයි. මුතේ ඔබට පේනවා ඇති කොයිල් එක වැඩ කරන ආකාරය. එලෙස මෙම ප්‍රීසෙට් සහ රෙජිස්ටර් අප මල්ටිමීටරය මගින් පරීක්ෂා කරලා එහි අගය ආසන්න අගයක් වශයෙන් තිබෙනවා කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. මම ඔබට රෙකමන්ඩ් කරන්නේ මෙම සියලුම රෙසිස්ටර් සහ ඩයෝඩ්ස් හැකිනම් අලුතෙන් දාන්න. එවිට මල්ටිමීටරය නැවතත් පෙර තිබූ ආකාරයෙන්ම අලුත් දෙයක් විදිහටම වැඩ කරන්න පටන් ගන්නවා. විශේෂයෙන් අලුතින් ලබා ගන්නා මීටර වලට වඩා මෙම පැරණි මල්ටිමීටර තවමත් හොඳින් ක්‍රියාත්මක වන බව ඔබට මම කියන්න ඕනේ. මම මේ ආකාරයේ මල්ටිමීටරයක් අත වශයෙන් අවුරුදු 10ක් විතර භාවිතා කළා. කිසිම දෝෂයක් වාර්තා වුණේ නැහැ. දැන් මම භාවිතා කරන මෙම
සන්වා වර්ගයේ මල්ටිමීටරයත් අවුරුදු 8කට වැඩි. තාමත් කිසිම දෝෂයක් එහි වාර්තා වී නැහැ. මම ඊට පෙරත් මේ ආකාරයේ මල්ටිමීටර සම්බන්ධ පාඩම් මාලාවක් ගෙනාවා. එයත් ඔබට නරඹන්න පුළුවන් මෙම YouTube channel එකෙන්. ඉතින් යාළුවනේ මට ඔයාලට කියන්න තියෙන්නේ මෙම YouTube channel එක අනිවාර්යයෙන්ම තවත් කාට හරි බලන්න share කරන්න. ඔබගේ දැනුම share කරගන්න. ඒ විදිහ තමයි අපගේ ප්‍රතිඵලය වඩාත්ම සාර්ථක වන්නේ. සෑම විටම තවත් අයෙකුට යමක් කියා දීමට ඔබ නිතරම උත්සාහ කරන්න. යාළුවනේ ඔබට මෙම YouTube channel එකෙහි ලැබෙන වීඩියෝස් අලුතින්ම දාන වීඩියෝස් ඉක්මනින්ම ගෙන්වා ගැනීමට පල්ලෙහා තියෙන අතු පාට subscribe button එක ක්ලික් කරලා channel එකෙහි ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට අමතරව පල්ලෙහාන් තියෙන bell icon එක ක්ලික් කරලා ඉන්පස්සේ ලැබෙන all යන්න ක්ලික් කරන්න. එවිට අපේ වීඩියෝ එක දාපු ගමන් ඔබට notification එකක් ඔබගේ දුරකථනයට ගෙන්වා ගන්න පුළුවන්. එවිට ඔබට අපි දාන වීඩියෝ පළවෙන්ම නරඹන්න පුළුවන්. මෙලෙස ගොඩක් වටින වීඩියෝ බලන්න අපගේ channel එක හා දිගටම එක්වන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ටෙක්සෝල් ලංකා YouTube channel එක ලංකාවේ හොඳම ස්ථානයකට ගෙනීමට ඔබට තමයි හැකියාව තිබෙන්නේ. එම නිසා ඔබ සමග නිරන්තරයෙන්ම රැඳී සිටින්න ස්තුතියි. ජය වේවා.